Hello everyone, how are you? I think you are all keeping well. In this video, I expect to discuss the last part of our previous lesson, relative pronouns. ඉතින් දරුවනේ අද පාඩමත් එක්ක එකතු වෙන්න කලින් පොඩි විශේෂ දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඉතින් මම දන්නවා අද මේ පාඩමත් එක්ක එකතු වෙන්නේ විශේෂයෙන්ම 9 10 11 ශ්‍රේණි වල දරුවන් සහ උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි විෂය හදාරන දරුවන් තමන්ගේ ව්‍යාකරණ දැනුම වර්ධනය කරගැනීමේ අරමුණෙන්. ඉතින් මගේ පණිවිඩය මේකයි විශේෂයෙන්ම 10 11 ශ්‍රේණි වල ඉගෙන ගන්න දරුවන් සඳහා ඔන්ලයින් පේපර් ක්ලාස් එකක් ආරම්භ කරලා තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ අපගේ WhatsApp group එක හරහා එකතු වෙන්න මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ ඔබගේ නම ඉගෙනුම ලබන ශ්‍රේණිය සහ පාසල ඔබ සිටින දිස්ත්‍රික්කය සඳහන් කරලා පහත දැක්වෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් හරි SMS පණිවිඩයක් හරි යොමු කරන එක. ඊට අතිරේකව අනෙකුත් ඔන්ලයින් ක්ලාසස් සඳහා තොරතුරු ලබා ගැනීමත් SMS පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබට ඒ තොරතුරුත් ලබා ගන්න පුළුවන්. Okay students, now let's get started our lesson. Our lesson is relative pronouns. අපේ පාඩම වෙන්නේ relative pronouns. අද අපි සාකච්ඡා කරන්නේ relative pronouns පාඩමේ අවසාන කොටස. අපි මේ පළවෙනි පාඩමේදී හඳුනා ගන්නවා මොනවද relative pronouns කියන්නේ සහ relative pronouns භාවිත කරන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන්. අපි සඳහන් කරා relative pronouns අපි භාවිත කරන්නේ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කිරීම සඳහා. ඒ කියන්නේ complex sentences ගොඩනැගීම සඳහා තමයි relative pronouns භාවිත කරන්නේ කියලා. ඒ යටතේ මම කිව්වා අපි මේ පාඩම් එකක තුලදී සාකච්ඡා කරනවා කියලා who, whom, whose, that, which සහ where කියන relative pronouns කොහොමද වාක්‍ය සම්බන්ධ කරන්න භාවිත කරන්නේ කියලා. ඒ වගේම පළවෙනි පාඩමේදී අපි කතා කරා මොකක්ද relative clause එකක් කියන්නේ කියනවා. relative clause එකක් කියන්නේ relative pronoun එකක් සමග භාවිත කරන වාක්‍ය ඛණ්ඩයක්. ඒ වගේම who කියන relative pronoun එක භාවිත කරන වාක්‍ය ගොඩනගන්නේ කොහොමද කියන කාරණාවත් අපි පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කරා. දෙවෙනි පාඩමේදී අපි සාකච්ඡා කරා which, that, whose කියන relative pronouns භාවිත කරලා කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියන කාරණාව. ඉතින් දරුවනේ අද අපිට සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ whom සහ where කියන relative pronouns භාවිත කරලා කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියන කාරණාව. එහෙනම් දැන් අපි මුලින්ම යමු whom කියන relative pronoun එක කොහොමද වාක්‍යවල නිවැරදිව භාවිත කරලා වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරන්නේ කියලා. Whom is used to describe a person or an animal. whom කියන relative pronoun එක අපි භාවිත කරනවා පුජ්‍යලේඛ හෝ සතෙකු විස්තර කිරීම සඳහා. පුජ්‍යලේඛ හෝ සතෙකු විස්තර කිරීම සඳහා whom කියන relative pronoun එක අපි භාවිත කරනවා. We use this relative pronoun to show the relationship between the subject form and the object form of the person or the animal you want to describe. We want to describe. අපි මෙම relative pronoun එක භාවිත කරනවා අපිට විස්තර කිරීමට අවශ්‍ය පුජ්‍යලයා හෝ සත්වයා වෙනුවෙන් භාවිත කරන පදයේ අපිට විස්තර කිරීමට අවශ්‍ය වෙන පුජ්‍යලයා හෝ සත්වයා හැඳින්වීමට භාවිත කරන පදයේ කර්තෘකාරක ස්වරූපය සහ කර්මකාරක ස්වරූපය අතර ඇති සම්බන්ධය ප්‍රකාශ කරන්න. අපිට හැමතිස්සෙම relative pronoun එකක් භාවිත කරලා එකතු කිරීම සඳහා වාක්‍ය ඛණ්ඩ දෙකක් දෙනවා. එහි එම විස්තර කරන පුජ්‍යලයා හෝ දේ එක් වාක්‍ය ඛණ්ඩයක කර්තෘ ලෙස ක්‍රියා කරනවා සහ අනෙක් වාක්‍ය ඛණ්ඩයේ කර්මය ලෙස ක්‍රියා කරනවා. ඉතින් මේක වැඩිදුර පැහැදිලි වෙන්න සර්වනාම පදවල කර්තෘකාරක ස්වරූපය සහ කර්මකාරක ස්වරූපය අතර සම්බන්ධතාවය මෙන්න මේ වගුවේ හරහා අපිට බලා ගන්න පුළුවන්. කලින් possessive subject pronoun සහ possessive adjective එකක් අතර සම්බන්ධය අපි කලින් පාඩමේදී කතා කරා whose කියන relative pronoun එක භාවිත කරලා වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කිරීමේදී මෙතන whom කියන relative pronoun එක භාවිත කිරීමේදී අපි සලකා බලන්නේ
කර්තෘ සහ කර්මය අතර තියෙන සම්බන්ධතාවය. I කියන පදයේ කර්ම පදය වෙන්නේ object form එක වෙන්නේ me. We වල us, you වල you my, he වල him, she වල her, it කියන subject pronoun එකේ object pronoun එක වෙන්නේ it my, සහ they කියන pronoun එකේ subject pronoun එක object pronoun එක වෙන්නේ them කියන පදය. they වල them කියන පදය. අපිට දීලා තියෙන පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ subject එක විදිහට I තිබුණොත් එහි එම කර්තෘ පදයේම දෙවනි වාක්‍යයේ කර්මය ලෙස යෙදෙනවා නම් යෙදෙන්නේ me කියන සර්වනාම පදය යොදා ගනිමින්. ඉතින් දැන් අපි මේ දැන් කතා කරපු කොටස් ටික කොහොමද වාක්‍යයක් ගොඩනැගීමේදී නිවැරදි ආකාරයෙන් භාවිත කරන්න කියලා බලමු. Look at this example. Mrs. Pereira teaches us English. Second sentence. We like her very much. ඉතින් දරුවනේ මේ වාක්‍ය ඛණ්ඩ දෙකෙහිම අපි විස්තර කරන්නේ Mrs. Pereira ගැන. Mrs. Pereira. පළවෙනි වාක්‍යයේ Mrs. Pereira විස්තර කරන්න දෙවෙනි වාක්‍යයේදී අපි කියන්නේ we like her. අපි ඇයට කැමතියි. පළවෙනි වාක්‍යයේ Mrs. Pereira subject එක විදිහට හිටියත් දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ Mrs. Pereira භාවිත කරලා තියෙන්නේ මේ වාක්‍යයේ කර්ම පදයේ විදිහට. ඒ කියන්නේ ක්‍රියාපදයට පසුව තමයි her කියන object pronoun එක භාවිත කරලා තියෙනවා. Mrs. Pereira දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ යෙදিলা තියෙන්නේ object එක විදිහට. එහෙනම් මෙතනදී අපි object pronoun එක යෙදෙන වාක්‍ය ඛණ්ඩය තමයි relative clause එක විදිහට ගොඩනැගීමට භාවිත කරන්නේ. ඒ අනුව මෙහි relative clause එක වෙන්නේ whom we like very much. මතක තබා ගත යුතු කාරණාවක් තියෙනවා. අපි ගොඩනගන relative clause එකේදී her කියන පදය එහෙම නැත්නම් object pronoun එක භාවිත කරන්නේ නැහැ. ඒ අනුව මෙහි relative clause එක වෙන්නේ whom we like very much. ඉතින් දැන් මේ වාක්‍ය ඛණ්ඩ දෙක කලින් පාඩම් දෙක ඔබ නරඹුවා නම් ඔබට දැන් අවබෝධයක් ඇති මේක සම්බන්ධ වෙන්නේ මේ ආකාරයෙන් කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ වෙන්නේ කියලා. මුලින්ම පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ Mrs. Pereira කියන කොටස අපි ලියා ගන්නවා. ඉන් අනතුරුව relative clause එක එකතු කරනවා. Mrs. Pereira whom we like very much. අවසාන පියවර විදියට පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ ඉතිරි කොටස සටහන් කිරීම සිදු කරනවා. Teaches us English. යනවා මෙහි ගොඩනැගෙන නව වාක්‍ය වෙන්නේ Mrs. Pereira whom we like very much teaches us English. Now let's move to another example. First clause. The two children were highly worried. The two children were highly worried. Next clause. Teacher blamed them. Teacher blamed them. පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ කර්තෘ පදයේ විදිහට භාවිත කරලා තියෙන්නේ the two children. subject එක විදිහට තමයි ඔවුන් භාවිත කරලා තියෙන්නේ. ඉතින් දෙවනි වාක්‍ය ඛණ්ඩයේ the two children වෙනුවට ඔවුන් දෙවනි වාක්‍ය ඛණ්ඩයේ කර්මය බවට පත් වෙලා තියෙනවා. ඒ වෙනුවට භාවිත කරලා තියෙන them කියන object pronoun එක. දැන් ඒ අනුව මම කලින් සඳහන් කරා object pronoun එක යෙදෙන වාක්‍ය ඛණ්ඩය තමයි relative clause එක ගොඩනගන්න භාවිත කරන්නේ. ඒ අනුව අපි මෙහි relative clause එක විදිහට ගොඩනගනවා whom teacher blamed. Whom teacher blamed. අපි දැන් මේ වාක්‍ය ඛණ්ඩ දෙක whom කියන relative pronoun එක භාවිත කරලා සම්බන්ධ කරන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි කරන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ විස්තර කරන පදය වෙන the two children කියන පදේ ලියා ගන්න එක. ඉන් අනතුරුව එයට whom teacher blamed කියන relative clause එක එකතු කරනවා. අවසාන පියවර විදියට පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ ඉතිරි කොටස වෙන were highly worried කියන කොටස එකතු කරනවා. ඒ අනුව මෙහි ගොඩනැගෙන නව වාක්‍ය වන්නේ the two children whom teacher blamed were highly worried. ඉතින් මම හිතනවා මේ වෙනකොට ඔබට relative pronouns භාවිත කරලා මේ දක්වා ඉගෙනගත සියලුම relative pronouns භාවිත කරලා නිවැරදි ආකාරයෙන් වාක්‍ය ඛණ්ඩ දෙකක් සම්බන්ධ කිරීමට
නිවැරදි ආකාරයෙන් වාක්‍ය ඛණ්ඩ දෙකක් සම්බන්ධ කිරීමට හොඳ දැනුමක් තියෙනවා කියලා. එහෙනම් දරුවනේ අපි whom කියන relative pronoun එක භාවිත කරලා කොහොමද වාක්‍ය ඛණ්ඩ සම්බන්ධ කරන්නේ කියලා අභ්‍යාසයෙන් ඉගෙන ගනිමු. Here you are given an activity and you have to join the given pair of sentences using the relative pronoun whom. මෙතන අපිට වාක්‍ය 10ක් දීලා තියෙනවා සහ අපිට මේ වාක්‍ය ඛණ්ඩ 10 whom කියන relative pronoun එක භාවිත කරලා තමයි සම්බන්ධ කරන්න සිදු වෙන්නේ. Now let's look at these questions. First question. My brother often teases me. I blame him every day. මෙහි වාක්‍ය ඛණ්ඩ දෙකේම භාවිත වෙන පද ගත්තොත් my brother කියන එකත් භාවිත වෙනවා I කියන එකත් භාවිත වෙනවා. අපි පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ my brother කියන subject එක අරගත්තොත් දෙවෙනි වාක්‍යයේ බලමු අපි my brother වෙනුවට object pronoun එකක් යෙදෙනවද කියලා. බලමු දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ තියෙන්නේ I blamed him every day. මම ඔහුට හැමදාම බනිනවා my brother ට තමයි බනින්නේ මගේ සහෝදරට බනින්නේ. එහෙනම් එතන my brother වෙනුවට object pronoun එකක් භාවිත වෙලා තියෙනවා. ඒ අනුව subject එක සහ object එක අතර ඇති relationship එකක් මෙතන දැක ගන්න පුළුවන්. subject එක සහ object එක අතර තියෙන සම්බන්ධතාවයක් දැක ගන්න පුළුවන්. ඒ අනුව අපිට object pronoun එක යෙදෙන වාක්‍ය ඛණ්ඩය මෙහි relative clause එක විදියට ගොඩනගන්න පුළුවන්. whom I blame every day විදියට. whom I blame every day ආකාරයට. Second question. They came early in the morning. We met them at the school gate. පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ අපි subject එක බලමු. එහි තියෙන they කියන පදය. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ බලමු අපි they කියන pronoun එකේ object pronoun එක වෙන්නේ them කියන පදේ දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ තියෙනවද කියලා. We met them. them කියන පදය කර්මයේ විදිහට තන භාවිත වෙලා තියෙනවා. එහෙනම් මෙහි relative clause එක ගොඩනගන්න අපිට භාවිත කරන්න වෙන්නේ දෙවෙනි වාක්‍ය ඛණ්ඩය. එහි relative clause එකේ අනුව whom we met at the school gate ලෙස ගොඩනගා ගන්න පුළුවන්. whom we met at the school gate. මතක තියාගන්න ඕනේ relative clause එක ගොඩනගනකොට object pronoun එක ලිවීමෙන් වැළකෙන්න ඕන කියන කාරණාව. Third question. Mitu is staying in hospital these days. Isha wanted to see her. පළවෙනි වාක්‍යයේ තියෙන Mitu is staying in hospital these days. Mitu මේ දවස්වල hospital එකේ ඉන්නේ. Isha wanted to see her. ඉෂාට ඇයව බලන්න ඕනේ. එහෙනම් මේ වාක්‍ය ඛණ්ඩ දෙකේ කතා කරන්නේ Mitu ගැන. එහෙනම් පළවෙනි වාක්‍ය ඛණ්ඩය අපි Mitu කියන එක අන්ඩර්ලයින් කරගන්නවා. දෙවෙනි වාක්‍ය ඛණ්ඩය her කියන පදය අන්ඩර්ලයින් කරනවා. ඒ අනුව දෙවෙනි වාක්‍ය ඛණ්ඩය relative clause එක විදිහට අපි ගොඩනැගීමක් කරනවා. relative clause එක වෙන්නේ whom Isha wanted to see. whom Isha wanted to see. Question number 4. He had changed. I could not identify him. මෙහි අපි කතා කරන්නේ he කියන pronoun එක ගැන. පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ he වල object pronoun එක him, දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ him කියන එක වාක්‍ය අවසානයේ යෙදලා තියෙනවා. ඒ අනුව දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා අපිට relative clause එක ගොඩනගා ගන්න පුළුවන්. whom I could not identify ලෙස. whom I could not identify. පස්වෙනි ප්‍රශ්නය. We ran to the playground. Teacher asked us to go there. We ran to the playground. We කියන subject එකට අපි බලමු දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ us කියන පදය යෙදෙනවද කියලා. Yes. Teacher asked us. එහෙනම් දෙවෙනි වාක්‍ය භාවිත ඛණ්ඩය භාවිත කරලා තමයි අපිට relative clause එක ගොඩනගා ගන්න වෙන්නේ. Question number 6. David and Akash were making a hut. David සහ Akash were making a hut. Second clause. I saw them in the garden. David සහ Akash කියන කර්තෘ පදය ගත්තොත් subject එක ගත්තොත් එය සර්වනාම පදයක් ලෙස they කියන පදයට සමාන වෙනවා. they වල object form එක වෙන්නේ them. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ them කියන පදයක් කියදෙනවා. එහෙනම් අපි ඒක underline කරගන්නවා. ඒ අනුව දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ මෙහි relative clause එක විදිහට අපිට ගොඩනගා ගන්න පුළුවන්. Question number 7. I could not meet her. She had left home.
I could not meet her. බලන්න මේකේ subject එක තියෙන්නේ I. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ me කියන පදයක් නැහැ. එහෙනම් අපි වාක්‍ය ඛණ්ඩ දෙක මාර්ක් කරලා බලමු. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ subject එක තියෙන්නේ she. she වල object pronoun එක her. ඒක පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ තියෙනවා. එහෙනම් අපි මෙහි මාර්ක් කරගන්න ඕන පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ her කියන පදයක්, දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ she කියන පදයක්. ඒ නිසා දැන් මතක තියාගන්න වාක්‍ය ඛණ්ඩ දෙක ඔබට මාරු කරලා දෙන්න පුළුවන්. ඒ නිසා හැමදෙස්සම මේ subject එක සහ object එක අතර තියෙන සම්බන්ධතාවය ගැන හොඳ අවධානයක් යොමු කිරීම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. Question number 8. I bought them 2 story books. I bought them මම ඔවුන්ට මිලදී ගත්ත 2 story books කතා පොත් දෙකක්. They are very fond of reading. එයාලා කියවන්න ගොඩක් කැමතියි. බලන්න අටවෙනි ප්‍රශ්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ I කියන subject එක තියෙන්නේ පළවෙනි වාක්‍යය. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ me කියන පදයක් යෙදෙන්නේ නැහැ. එහෙනම් මේකේ කලින් ප්‍රශ්න වගේමයි අපි දෙවෙනි වාක්‍ය ඛණ්ඩයට ගිහිල්ලා බලමු මේකේ subject එක තියෙන they වල object pronoun එක them. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ they කියන පදයක් පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ them කියන පදයක් තමයි අපි මෙහි සටහන් කරගත යුතු වන්නේ. ඒ අනුව relative clause එක ගොඩනගන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා. Question number 9. We were quite happy. They gave us some books as gifts. පළවෙනි වාක්‍ය subject එක we, දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ us කියන පදය යෙදিলা තියෙනවා. එහෙනම් we සහ us කියන පද අපි underline කරගන්න ඕනේ. Last question. I could not buy anything. Mother did not give me any money. පළවෙනි වාක්‍යයේ subject එක ලෙස I භාවිත කරලා තියෙනවා. I වල object pronoun එක me. ඒක දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ දීලා තියෙන අනුව මෙහි relative clause එක ගොඩනැගීම සඳහා දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරන්න පුළුවන්. Okay students, now let's move to the answers of these questions. Question number 1. My brother often teases me. I blame him every day. මෙහි අපි underline කරගත්ත පද දෙක වෙන්නේ my brother සහ him කියන පද. ඒ අනුව අපි දෙවැනි වාක්‍ය ඛණ්ඩය භාවිත කළ relative clause එක ගොඩනගා ගත්තා. whom I blame every day. whom I blame every day. ඒ අනුව මෙහි පිළිතුර වෙන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයෙන් my brother කියන වාක්‍ය කොටස අපි ලියනවා. ඊට අනතුරුව relative clause එක එකතු කරන whom I blame every day. අවසාන පියවර විදියට often teases me කොටස එකතු කරන යනුව මෙහි පිළිතුර වෙන්නේ my brother whom I blame every day often teases me. දෙවැනි ප්‍රශ්නය. They came early in the morning. We met them at the school gate. මෙහි විස්තර කරන පද දෙක උනේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ they, දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ them කියන පදය. එනවා මෙහි relative clause එක වෙන්නේ whom we met at the school gate. whom we met at the school gate. So the answer of this question is they. After that we add the relative clause whom we met at the school gate. අවසානයේ අපි එකතු කරනවා පළවෙනි වාක්‍ය ඉතුරු කොටස came early in the morning. එයාම පිළිතුර වෙන්නේ they whom we met at the school gate came early in the morning. Third question. Mitu is staying in hospital these days. Isha wanted to see her. මෙහි අපි subject එක සහ object එක අතර සම්බන්ධතාවය පෙන්වන්න underline කරගත්ත පළවෙනි වාක්‍යයේ කර්තෘ පදයේ විදිහට subject එක විදිහට මිතු කියන පදයට ඇය වෙනුවෙන් දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ භාවිත කළ තියෙන object pronoun එක her කියන පදය. එනවා මේ වාක්‍ය ඛණ්ඩ දෙකේ දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ භාවිත කරලා අපි ගොඩනගාගත්ත relative clause එක විදිහට whom Isha wanted to see ලෙස. whom Isha wanted to see. ඒ අනුව අපි ගොඩනගන නව වාක්‍ය වෙන්නේ Mitu whom Isha wanted to see is staying in hospital these days. Question number 4. He had changed. I could not identify him. මෙහි අපි underline කරගත පද දෙක වෙන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ he කියන පදය, දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ him කියන පදය. ඒ අනුව අපි ගොඩනගන relative clause එක වෙන්නේ දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා ගොඩනගන relative clause එක whom I could not
identify. Whom I could not identify. එනවා මෙහි පිළිතුර වෙනවා he whom I could not identify. පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ ඉතිරි කොටස had changed අගට එකතු කරනවා. එනවා පිළිතුර වෙනවා he whom I could not identify had changed. Question number 5. We ran to the playground. Teacher asked us to go there. මෙහි ගොඩනගන relative clause එක වෙන්නේ whom teacher asked to go there කියන පදේ වෙනකොට අපි භාවිත කරනවා. මෙතන අපිට පළවෙනි වාක්‍ය ගොඩනගන මුලින්ම අපිට ලියන්න වෙන්නේ relative clause එක නිසා මෙතන there කියන පදයෙන් අදහස් කරන්නේ the playground කියන පදය. ඒ නිසා අපි there කියන එක වෙනුවට the playground කියන එක ආදේශ කර ගැනීමක් සිදු කරනවා. පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ the playground කියන පදේ වෙනුවට අපි there ආදේශ කරගන්නවා. යනවා කිසිම වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒ පද දෙකෙන්ම අදහස් වෙන්නේ එකම ස්ථානයක් වන නිසා. ඒ අනුව මෙහි relative clause එක වෙන්නේ whom teacher asked to go to the playground. Whom teacher asked to go to the playground. එනවා මෙහි පිළිතුර වෙන්නේ we පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ අපි we කියන පදය ගන්නවා. ඉන්න අනතුරු relative clause එක whom teacher asked to go to the playground. පළවෙනි වාක්‍ය ඉතිරි කොටසේ යනුව වෙන්නේ ran there. ran there. නැවතත් එහි පිළිතුර we whom teacher asked to go to the playground ran there. Question number 6. David and Akash were making a hut. I saw them in the playground. මෙහි වාක්‍ය ඛණ්ඩ දෙකෙහි underline වෙච්ච කොටස් දෙක වෙන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ David and Akash. David and Akash වෙනකොට අපිට pronoun එකක් භාවිත කරන්න පුළුවන් they කියන pronoun එක. ඒ අනුව they වල object pronoun එක වෙන්නේ them කියන pronoun එක. එන දෙවනි වාක්‍ය ඛණ්ඩයේ අපි them කියන පදය යටින් underline කරගත්තා. සහ object pronoun එක යෙදෙන නිසා එම වාක්‍ය ඛණ්ඩේ භාවිත කරලා අපි relative clause එක ගොඩනගා ගන්නවා whom I saw in the garden lesson. ඒ අනුව දරුවනේ මෙහි පිළිතුර වෙන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩේ අපි මුලින්ම David and Akash කියන කොටස ලියා ගන්නවා. ඉන්න අතුරු අපි relative clause එක එකතු කරනවා whom I saw in the garden. අවසාන පියවර විදියට පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ ඉතිරි අපි එකතු කරනවා were making a hut lesson. ඒ අනුව මෙහි පිළිතුර වෙනවා David and Akash whom I saw in the garden were making a hut. Question number 7. I could not meet her. She had left home. මෙහි ඉරියදි පද දෙක තියෙන්නේ her සහ she කියන පද. නමුත් subject pronoun එක යෙදෙන වාක්‍ය ඛණ්ඩයේ තියෙන දෙවනි වාක්‍ය ඛණ්ඩයේ විදියට. ඒ අනුව අපි පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ භාවිත කරලා තමයි relative clause එක ගොඩනගා ගැනීම සිදු කරන්න ඕනේ. ඒ අනුව මෙහි relative clause එක වෙන්නේ whom I could not meet. Whom I could not meet. මතක තියාගන්න ඕන object pronoun එක කිසිම හේතුවක් නිසා relative clause එකේදී භාවිත නොකරන බව. ඒ අනුව අපි දැන් නව වාක්‍ය ගොඩනගනවා මේ whom කියන relative clause එක භාවිත කරලා මේ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරනවා. එහිදී අපි මුලින්ම ලියන්න ඕන she කියන subject pronoun එක. She in අනතුරු relative clause එක එකතු කරනවා whom I could not meet. in අනතුරුව දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ ඉතිරි කොටස වෙන had left home එකතු කරන්න ඕනේ. ඒ අනුව මෙහි පිළිතුර වෙනවා she whom I could not meet had left home. Question number 8. I bought them 2 storybooks. They are very fond of reading. මේ වාක්‍ය ඛණ්ඩ දෙකෙත් subject pronoun එක සහ object pronoun එක යෙදී ඇති වාක්‍ය ඛණ්ඩ දෙක මම මාරු කරලා දීලා තියෙන්නේ. subject pronoun එක යෙදෙන වාක්‍යයේ තියෙන දෙවෙනි වාක්‍ය ඛණ්ඩය ලෙස object pronoun එක යෙදෙන වාක්‍ය ඛණ්ඩයේ තියෙන පළවෙනි වාක්‍ය ඛණ්ඩය ලෙස. ඒ අනුව මෙහි relative clause එක ගොඩනගන්නේ අපි පළවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා. ඒ අනුව මෙහි relative clause එක වෙන්නේ whom I bought 2 storybooks. Whom I bought 2 storybooks. එනවා මේ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරලා ගොඩනගන නව වාක්‍ය වන්නේ they in අන්තර relative clause එක whom I bought 2 storybooks. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ ඉතිරිය are very fond of
reading. Again the answer, they whom I bought 2 storybooks are very fond of reading. Question number 9. We were quite happy they gave us some books as gifts. මෙහි අන්ඩර්ලයින් කරපු පද දෙක වෙන්නේ we සහ us කියන පද දෙක. මෙහි subject pronoun එකේ දීලා තියෙන පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ object pronoun එකේ දීලා තියෙන දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ. එනවා මෙහි පිළිතුර වෙන්නේ අපි පිළිතුරට කලින් relative clause එක බලමු මේ වාක්‍ය ඛණ්ඩ දෙකේ. දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කළ තමයි අපි relative clause එක ගොඩනගා ගන්නෙ. Whom they gave some books as gifts. Relative clause එක වෙන්නේ whom they gave some books as gifts. එනවා මෙහි පිළිතුර වෙන්නේ we whom they gave some books as gifts were quite happy. Last question. I could not buy anything. Mother did not give me any money. මෙහි අන්ඩර්ලයින් වෙච්ච පද දෙක වෙන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ I කියන පදය, දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ me කියන පදය object pronoun එක තියෙන දෙවෙනි වාක්‍ය ඛණ්ඩය නිසා අපි දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා relative clause එක ගොඩනගා ගන්නවා. Whom mother did not give any money විදියට. Whom mother did not give any money. එනවා මෙහි පිළිතුර වෙන්නේ I whom mother did not give any money could not buy anything. I whom mother did not give any money could not buy anything. එහෙනම් මට විශ්වාසයි දැන් ඔයාලට whom කියන relative pronoun එක භාවිත කරලා වාක්‍ය ඛණ්ඩ දෙක නිවැරදිව ගොඩනගා ගැනීමේ හැකියාවක් දැන් ඔබට තියෙනවා කියලා. එහෙනම් දරුවනේ අපි ඊළඟ relative pronoun එකත් එක්ක එකතු වෙමු. ඊළඟ relative pronoun එක විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ where කියන පදය. where කියන පදය ඇහිච්ච ගාම දන්නවා where කියන ප්‍රශ්න පදයට මතක් වෙනවා ඇති where කියන එකේ තේරුම කොහේද? එහෙනම් where කියන relative pronoun එක භාවිත කරන්නේ කුමක් සඳහාද කියලා දල අවබෝධයක් දැනටමත් ඔබට තියෙනවා ඇති. where කියන පදේ පාවිච්චි කරන්නේ where is also used as relative pronoun when you want to describe a place. where කියන relative pronoun එක අපි භාවිත කරනවා අපිට ස්ථානයක් විස්තර කිරීමට අවශ්‍ය වුණාම. There it is quite significant that in both sentences the same place should be mentioned. තවත් වැදගත් කාරණාව තමයි අපට ලැබෙන වාක්‍ය ඛණ්ඩ දෙකෙහිම අපි විස්තර කරන්න ඕන එකම ස්ථානයක්. අපිට ලැබෙන වාක්‍ය ඛණ්ඩ දෙකෙහිම විස්තර විය යුත්තේ එකම ස්ථානයක් විය යුතුයි. තවත් විශේෂ කාරණාවක් වෙන්න ඕන but not as the subject of the both sentences. වාක්‍ය ඛණ්ඩ දෙකෙහිදීම අදාළ ස්ථානය subject එක විදියට භාවිත වුණොත් අපිට where කියන relative pronoun එක භාවිත කරලා ඒ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරන්න බෑ. එවැනි අවස්ථාවකදී අපිට භාවිත කරන්න වෙන්නේ which හෝ that කියන relative pronoun එක. මෙහිදී අපි කතා කරන්නේ වාක්‍ය ඛණ්ඩ දෙකෙහිම subject එක විදියට භාවිත වෙන්න බෑ කියන කතාව විතරයි. එක් වාක්‍ය ඛණ්ඩයක එක ස්ථානය subject එක විදියට භාවිත වීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් දරුවනේ අපි බලමු where කියන relative pronoun එක භාවිත කරලා කොහොමද වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරන්නේ කියලා. මම පළවෙනි උදාහරණය විදිහට භාවිත කරන්නේ වාක්‍ය ඛණ්ඩ දෙකෙහිම අදාළ ස්ථානය subject එක විදිහට භාවිත වෙන අවස්ථාවක්. ඒ කියන්නේ where කියන relative pronoun එක භාවිත කරන්න බැරි අවස්ථාවක් තමයි මම පළවෙනි උදාහරණය විදිහට ගන්නෙ. මේ පළවෙනි වාක්‍ය ඛණ්ඩය විදිහට මම දීලා තියෙනවා Candy is rich in its natural beauty. Second clause, it goes to history as the last Sinhala kingdom. මේ වාක්‍ය ඛණ්ඩ දෙකෙන්ම කතා කරන්නේ candy කියන පදය ගැන. candy කියන ස්ථානය පිළිබඳව නුවර කියන ස්ථානය පිළිබඳව දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ it කියන pronoun එක භාවිත කරලා අපි හඳුන්වන්නේ candy කියන ස්ථානය. එහෙනම් මේ වාක්‍ය ඛණ්ඩ දෙකෙහිම අදාළ ස්ථානයේ යෙදී තියෙන්නේ subject එක විදියට, කර්තෘ පදය විදියට. ඒ අනුව මෙහි relative clause එක ගොඩනගන්න අපි දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරන්නේ subject එක විදියට යෙදෙන නිසා අපි භාවිත කරන කලින් ඉගෙන ගත්තා
which හෝ that කියන පදය. යන relative clause එක වෙනවා which goes to the history as the last Sinhala kingdom. ඒ අනුව මෙහි පිළිතුර වෙන්නේ candy ඉන්න අනතුරු relative clause එක එකතු කරනවා which goes to the history as the last Sinhala kingdom. පළවෙනි වාක්‍ය ඛණ්ඩය ඉතිරි කොටස එකතු කරනවා is rich in its natural beauty. Again the answer candy which goes to the history as the last Sinhala kingdom is rich in its natural beauty. ඊළඟ උදාහරණය example number 2. Again the first clause is candy is rich in its natural beauty. Second clause, there are a number of places of interest in candy. දෙවනි වාක්‍ය ඛණ්ඩයේ candy කියන පදය කර්තෘ විදියට subject එක විදියට නෙමෙයි භාවිත වෙන්නේ. ඒ අනුව මෙම වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරන්න අපිට where කියන relative clause එක භාවිත කරන්න relative pronoun එක භාවිත කරන්න පුළුවන්. ඒ අනුව අපි දෙවනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා මෙහි relative clause එක ගොඩනගා ගන්නවා where there are a number of places of interest. දැන් අපි මේ වාක්‍ය ඛණ්ඩ දෙක where කියන relative clause relative pronoun එක භාවිත කරලා සම්බන්ධ කරමු. පළවෙනි වාක්‍ය ඛණ්ඩයෙන් අපි candy කියන පදය ගන්නවා. candy ඉන්න අනතුරු relative clause එක එකතු කරනවා where there are number of places of interest. නැවතත් පළවෙනි වාක්‍ය ඉතිරි කොටස එකතු කරනවා is rich in its natural beauty. ඒ අනුව මෙහි පිළිතුර වෙන්නේ candy where there are a number of places of interest is rich in its natural beauty. Third example, they live in a very prosperous village. Second clause, there are 2 tanks in this village. මෙහි අපි කතා කරන්නේ ගමක් ගැන. වාක්‍ය ඛණ්ඩ දෙකෙහිම කතා කරන්නේ එකම ගම ගැන. එහෙනම් අපි කතා කරන ස්ථානය අපි වාක්‍ය ඛණ්ඩ දෙකේ සටහන් කරගන්නවා. අපි දෙවනි වාක්‍ය ඛණ්ඩය මෙහි relative clause එක ගොඩනැගීම සඳහා භාවිත කරමු. ඒ අනුව relative clause එක වෙන්නේ where there are 2 tanks. කලින් relative pronoun භාවිත කළ වාක්‍ය ගොඩනගන ආකාරයටම මෙහි සිදුවන්නේ relative clause එක ගොඩනැගීමේදී අපි විස්තර කරන පදය ලිවීමෙන් වැළකිය යුතුයි. where there are 2 tanks. දැන් අපි මේ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරනවා. එහිදී අපිට පළවෙනි වාක්‍ය ඛණ්ඩයම ලියන්න සිදු වෙනවා. මොකද අදාළ ස්ථානය වාක්‍ය ඛණ්ඩයේ අවසානයේ සඳහන් වෙන නිසා. They live in a very prosperous village. ඉන්න අනතුරු relative clause එක එකතු කරනවා where there are 2 tanks. Again the answer, they live in a very prosperous village where there are 2 tanks. Now students, let's move to an activity. Join the following pairs of sentences with where. First question, my bag is not be seen in the rack. We usually keep our bags there. මෙතන place එකක් සඳහන් වෙන්නේ the rack කියන පදය. the rack කියන පදය තමයි place එකක් විදියට සඳහන් වෙන්නේ. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ rack කියන පදය වෙනුවට භාවිත කරලා තියෙන there කියන පදය. ඒ අනුව relative clause එක ගොඩනගන අපි පාවිච්චි කරන දෙවෙනි වාක්‍ය ඛණ්ඩය where we usually keep our bags විදියට. අපි මුලින්ම මේ වාක්‍යවල විස්තර වෙන පද ටික විතරක් හඳුනා ගනිමු. ඉන්න අනතුරුව පිළිතුරු සාකච්ඡා කිරීමේදී relative clause එක ගොඩනගන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. Question number 2. Sigiri is a steep rock. King Kashyapa built his palace there. වාක්‍ය ඛණ්ඩ දෙකෙන් විස්තර වෙන ස්ථානය වෙන්නේ සීගිරිය. සීගිරිය වෙනකොට දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා තිනවා there කියන පදය. Question number 3. This is the shop. Mother usually buys provisions from this shop. අපි මෙතන කතා කරන්නේ the shop කියන පදය ගැන. ඒක වාක්‍ය ඛණ්ඩ දෙකේම this shop කියන එක සඳහන් වෙනවා. ඒ නිසා මේ වාක්‍ය ඛණ්ඩ දෙකෙහි ඇති the shop කියන පදය underline කරගන්නවා. Question number 4. I went to the deep bottom of the garden. I had hidden some marbles there. මෙහි මම කතා කරන ස්ථානය වෙන්නේ the garden. the garden කියන
ස්ථානය place එක හංගවන්න දෙවෙනි වාක්‍ය ඛණ්ඩය අපි there කියන පදය භාවිත කරලා තියෙනවා. Question number 5. Bandarawala has a cool climate. Many people like to spend a holiday there. මෙහි අපි විස්තර කරන්නේ බණ්ඩාරවල දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ there කියන පදය. Question number 6. I was waiting at the bus halt. I met your friend Hashan there. මෙතන අපි විස්තර කරන්නේ ස්ථානයක් විදිහට place එකක් විදිහට the bus halt ඒ වෙනුවට දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ there කියන පදේ භාවිත කරලා තියෙනවා. Question number 7. I do not know the place. They now stay there. අපි කතා කරන්නේ the place කියන පදේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ වෙනුවට භාවිත කරලා තිනවා there කියන පදය. Question number 8. We stayed 3 days in a jungle village. We could see herds of wild elephants there. මෙහි අපි කතා කරන්නේ jungle village ගැන. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ ඒ වෙනුවට භාවිත කරලා තියෙන there කියන පදය. Question number 9. In my childhood, I often used to go to this river. I enjoyed bathing in it with my village friends. පළවෙනි වාක්‍ය ඛණ්ඩය අපි කතා කරන්නේ this river place එකක් විදිහට කතා කරන්නේ මේ ගඟ this river ගැන. දෙවෙනි වාක්‍ය ඛණ්ඩය අපි භාවිත කරලා තියෙනවා ඒ වෙනුවට මේ ගඟ වෙනුවට භාවිත කරලා තියෙන it කියන පදය. බලන්න එම වාක්‍ය ඛණ්ඩයේ this river කියන එක වෙනුවට භාවිත කරලා තියෙන පදය තියෙන වාක්‍ය ඛණ්ඩයේ මැද. අපි බලමුද මේකේ කොහොමද relative clause එක ගොඩනගන්නේ කියලා. දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා ගොඩනගමු අපි relative clause එක. Where I enjoyed bathing with my village friends. එනවා අපි it කියන එක භාවිත කරන්නේ නැහැ. Where I enjoyed bathing in with my village friends. Last question. Lakmali often mentions about a village called Mahavatta. Her father had been living with his family there. මෙතන අපි විස්තර කරන පදය වෙන්නේ Mahavatta දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ වෙනුවට භාවිත කරලා තියෙනවා there කියන පදය. Okay students, now let's move to the answers of this activity. Question number 1. My bag is not be seen in the rack. We usually keep our bags there. මෙහි අපි විස්තර කරන ස්ථාන දෙක උනේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ the rack දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ there කියන පදය. එයම අපි මෙහි relative clause එක ගොඩනගාගත දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ භාවිත කරලා where we usually keep our bags ලෙස. එයම මෙහි පිළිතුර වෙන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩය සම්පූර්ණයෙන් ලිවිය යුතුයි. මොකද විස්තර කරන ස්ථානයේ තිබෙන්නේ වාක්‍ය ඛණ්ඩයේ අවසානයේ නිසා my bag is not seen in the rack. ඉන්නතර relative clause එක එකතු කරනවා where we usually keep our bags ලෙස. එයම පළවෙනි ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ my bag is not be seen in the rack where we usually keep our bags. Question number 2. Sigiriya is a steep rock. King Kashyapa built his palace there. මෙහි විස්තර වෙන ස්ථානය වෙන්නේ සීගිරිය. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ සීගිරිය වෙනකොට there කියන පදේ භාවිත කරලා තියෙනවා. එහෙනම් අපි දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ භාවිත කළ දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ භාවිත කළා relative clause එක ගොඩනගා ගන්න where King Kashyapa built his palace විදියට. එහෙනම් අපිට මේ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරන්න පුළුවන් සීගිරිය පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ සීගිරිය කියන පදේ අරගෙන ඉන් අනතුරු relative clause එක එකතු කරනවා where King Kashyapa built his palace. ඉන් අනතුරු පළවෙනි වාක්‍ය ඉතුරු කොටස එකතු කරනවා is a steep rock. යනු සම්පූර්ණ පිළිතුර වෙන නිවැරදි පිළිතුර වෙන්නේ සීගිරිය where King Kashyapa built his palace is a steep rock. Question number 3. This is the shop. Mother usually buys provisions from this shop. මෙහි විස්තර කරන ස්ථානය වෙන්නේ the shop කියන පදය. එයනු දෙවනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා අපි මෙහි relative clause එක ගොඩනගා ගන්න where mother usually buys provisions. එයනු මේ වාක්‍ය ඛණ්ඩ දෙක එකතු කරලා අපිට නව වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන් this is the shop where mother usually buys provisions. Question number 4.
I went to the deep bottom of the garden. I had hidden some marbles there. මෙතන අපි විස්තර කරන්නේ the garden කියන place එක. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ there කියන පදය the garden වෙනුවට භාවිත කරලා තියෙනවා. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ භාවිත කරලා අපි relative clause එක ගොඩනගා ගන්නවා where I had hidden some marbles විදියට. දැන් මේ වාක්‍ය ඛණ්ඩ දෙක අපි එකතු කරනවා. එහිදී අපි පළවෙනි වාක්‍ය ඛණ්ඩය සම්පූර්ණයෙන්ම ලියාගත යුතුයි. හේතුව වෙන්නේ විස්තර කරන ස්ථානයේ වාක්‍ය ඛණ්ඩයේ අවසානයේ සඳහන් වීම. I went to the deep bottom of the garden. ඉන්න අනතුරු relative clause එක එකතු කරනවා where I had hidden some marbles විදියට. එනවා මෙහි පිළිතුර වෙන්නේ I went to the deep bottom of the garden where I had hidden some marbles. Question number 5. Bandaravilla has a cool climate. Many people like to spend a holiday there. මේ වාක්‍ය ඛණ්ඩ දෙකේ අපි විස්තර කරන ස්ථානය වෙන්නේ බණ්ඩාරවෙල. පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ බණ්ඩාරවෙල තියෙනවා. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ බණ්ඩාරවෙල වෙනුවට භාවිත කරලා තියෙනවා there කියන පදය. එහෙනම් අපි දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ භාවිත කරලා නැවතත් සුපුරුදු විදියට relative clause එක ගොඩනගා ගන්නවා where many people like to spend a holiday විදියට. දැන් අපි මේ වාක්‍ය ඛණ්ඩ දෙක එකතු කරමු. පළවෙනි වාක්‍ය ඛණ්ඩයෙන් බණ්ඩාරවෙල කියන පදය අපි මුලින්ම අර ගන්නවා. බණ්ඩාරවෙල ඉන්න අනතුරු relative clause එක where many people like to spend a holiday ඉන්න අනතුරු පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ අවසාන කොටස has a cool climate. එම මෙහි පිළිතුර වෙනවා බණ්ඩාරවෙල where many people like to spend a holiday has a cool climate. Question number 6. I was waiting at the bus halt. I met your friend Hashan there. මේ වාක්‍ය ඛණ්ඩ දෙකේ විස්තර වෙන පද දෙක වෙන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ the bus halt, දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ the bus halt වෙනුවට භාවිත කරලා තියෙන there කියන පදය. එහෙනම් අපි දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ භාවිත කරලා මෙහි relative clause එක ගොඩනගා ගන්නවා where I met your friend Hashan lesson. දැන් අපි මෙම වාක්‍ය ඛණ්ඩ දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා බලමු. පළමු වාක්‍ය ඛණ්ඩය සම්පූර්ණයෙන්ම ලියාගත යුතුයි. හේතුව විස්තර වෙන ස්ථානයේ වාක්‍ය ඛණ්ඩයේ අවසානයේ පිහිටා තිබීම. ඒ අනුව අපි වාක්‍ය ඛණ්ඩ දෙක මේ ආකාරයෙන් ගොඩනගා ගන්නවා. I was waiting at the bus halt where I met your friend Hashan. Question number 7. I do not know the place. They stay there now. මෙහි විස්තර වෙන පද දෙක වෙන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ the place කියන පදය, දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ there කියන පදය. there කියන පදයයි මෙහි අන්ලයින් වෙන්න ඕන. මෙහි වැරදීමකින් now කියන පදය යටින් ඉර සඳහන් වෙලා තිනවා. එමේ එය there ලෙස නිවැරදි විය යුතුයි. ඒ අනුව අපි මෙහි ගොඩනගා ගන්න දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කළ relative clause එක where they stay now. where they stay now there කියන පදය අපි භාවිත කරන්නේ නැහැ relative clause එක ගොඩනැගීමේදී. relative clause එක ගොඩනැගීමේදී there කියන පදේ භාවිත කරන්නේ නැහැ. එහෙනම් relative clause එක වෙනවා where they stay now. අපි වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරමු. මුලින්ම පළවෙනි වාක්‍ය ඛණ්ඩය සම්පූර්ණයෙන්ම අපි සඳහන් කරනවා. අදාළ ස්ථානයේ විස්තර කරන ස්ථානයේ වාක්‍ය ඛණ්ඩයේ අවසානයේ පිහිටලා තියෙන නිසා I do not know the place in අනතුරුව relative clause එක එකතු කරනවා where they stay now. Question number 8. We stayed 3 days in a jungle village. We could see herds of wild elephants there. මෙම වාක්‍ය ඛණ්ඩ දෙකේ විස්තර වෙන පද දෙක තමයි පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ jungle village, දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේ there කියන පදය. එහෙනම් අපි දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා relative clause එක ගොඩනගා ගන්නවා where we could see herds of wild elephants ලෙස. දැන් අපි එම වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරමු. එහිදී පළවෙනි වාක්‍ය ඛණ්ඩය සම්පූර්ණයෙන් සඳහන් කරගන්නවා. ඉහත සඳහන් කළා වගේ මෙම වාක්‍ය ඛණ්ඩයේ විස්තර වෙන පදය පිහිටලා තියෙන වාක්‍ය ඛණ්ඩයේ අවසානයේ නිසා. We stayed 3 days in a jungle village. ඉන්න අනතුරු relative clause එක එකතු කරනවා where we could see herds of wild elephants විදියට. යනවා මෙහි පිළිතුර වෙනවා We stayed 3 days in a jungle village where we could see herds of wild elephants විදියට. Question number 9.
In my childhood, I often used to go to this river. I enjoyed bathing in it with my village friends. මෙහි වාක්‍ය ඛණ්ඩ දෙකේ විස්තර කරන පද දෙක තමයි පළවෙනි එකේ this river, දෙවෙනි එකේ it කියන පදය. එනවා අපි දෙවෙනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා මෙහි relative clause එක ගොඩනගා ගන්නවා. Where I enjoyed bathing in with my village friends විදියට. දැන් අපි මේ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරමු. In my childhood, I often used to go to this river. In අනතුරු අපි මේකට එකතු කරනවා relative clause එක where I enjoyed bathing in with my village friends විදියට. යනවා මෙහි පිළිතුර වෙන්නේ in my childhood, I often used to go to this river where I enjoyed bathing in with my village friends. Last question. Lakmali often mentions about a village called Mahavatta. Her father had been living with his family there. මෙහි වාක්‍ය ඛණ්ඩ දෙකෙහි විස්තර වෙන පදය වෙන්නේ මහවත්ත කියන පදය. මහවත්ත කියන පදයට දෙවනි වාක්‍ය ඛණ්ඩයේ දෙයා කියන පදය භාවිත කරලා තියෙනවා. ඒ අනුව අපි දෙවනි වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා මෙහි relative clause එක ගොඩනගා ගන්නවා where her father had been living with his family විදියට. එනවා අපිට මේ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරන්න පුළුවන් මේ ආකාරයට Lakmali often mentioned about a village called Mahavatta. ඉන්න අනතුරු relative clause එක එකතු කරනවා where her father had been living with his family විදියට. එනවා මෙහි පිළිතුර වෙන්නේ Lakmali often mentions about a village called Mahavatta where her father had been living with his family. Okay students, now we have come to the end of our lesson. But before over this lesson, I would like to give you another activity with all the relative pronouns we have already learnt. පාඩම අවසන් කරන්න කලින් අපි මේ දක්වා ඉගෙනගත්ත සියලුම relative pronouns භාවිත කරලා අභ්‍යාසයක් දුන්නොත් හොඳයි කියලා මම තීරණය කරා. මෙහි අපිට තියෙන්නේ දීලා තියෙන වාක්‍ය ටික මේ ඉහත සඳහන් කරලා තියෙන relative pronouns භාවිත කරලා මේ වාක්‍යවල තියෙන හිස්තැන් ටික සම්පූර්ණ කරන්න. We have to fill in the blanks in these sentences using the given relative pronouns. Sentence number 1. I want to talk about a person blank. Main concern is to live in the jungle. ප්‍රධාන අදහස. දැන් අපි බලමු මෙතෙන්ට pronoun එකක් ආදේශ කරලා බලමු. දැන් අපි කතා කරන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ විතර අපිට ගන්න I want to talk about a person. මට පුජ්‍යලයක් ගැන කතා කරන්න ඕනේ. දැන් අපිට එකපාරටම හිතන්න පුජ්‍යලයක් විස්තර කරනවා මෙතෙන්ට එන්න පුළුවන් who කියන relative pronoun එක, whose කියන relative pronoun එක, එහෙම නැත්නම් whom කියන relative pronoun එක. අපිට මතක ඇති මම කිව්වා who කියන relative pronoun එක භාවිත කරන්නේ subject එක විදිහට යෙදුනොත් කියලා. දැන් මෙතන person කියන පදේ වෙනකොට අපිට සර්වනාම පදයක් භාවිත කරන්න පුළුවන් he කියන පදය. අපි හිස්තැනට he කියන පදය දාලා මේ වාක්‍ය සම්පූර්ණ කරන්න පුළුවන්ද කියලා බලමු. he main concern. ඔහු ප්‍රධාන අදහස. ඒක ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ බලමුකෝ ඔහුගේ ප්‍රධාන අදහස his main concern. ඔව් ඒක ගැලපෙනවා. එහෙනම් his කියන පදය අයිතිය ප්‍රකාශ කරන්නයි භාවිත වෙන්නේ. අයිතිය ප්‍රකාශ කරන relative pronoun එක මෙතන තියෙන පද වලින් ඔබට මතක නම් ඔව් ඔබ අදහස් කළ පිළිතුරම තමයි මම සඳහන් කරේ whose. ඒ අනුව පළවෙනි වාක්‍යයේ පිළිතුර වෙන්නේ I want to talk about a person whose main concern is to live in the jungle. Second sentence. These boys blank I met last evening were very helpful to me. අපි මෙතනත් දීලා තියෙන වාක්‍ය ඛණ්ඩ දෙක මුලින්ම වාක්‍ය ඛණ්ඩ දෙක වෙන් කරගමු. These boys ඊට පස්සේ අපිට තියෙනවා හිස්තැනවා I met last evening. මට ඔවුන්ව මුණ ගැහුණා කියලා හදාගන්න පුළුවන්. I met them last evening. පළවෙනි වාක්‍ය ඛණ්ඩ these boys කමායකින් පස්සේ කොටස පාවිච්චි කරනකෝ these boys were very helpful to me. අන්න ඒක වාක්‍ය ඛණ්ඩය හරි. එහෙනම් I met them last evening. දෙවෙනි වාක්‍ය ඛණ්ඩයත් හරි. දැන් මම එකපාරටම හදාගත්තට ඔයාලට එකපාරටම මේ විදිහට වාක්‍ය ඛණ්ඩ දෙක ගොඩනගා ගන්න අමාරු වේවි. ඒ නිසා බලන්නකෝ පළවෙනි දැන් මෙතනත් විස්තර කරන්න පුජ්‍යලයක් නිසා who, whose, whom කියන පද තුන එකක් නෙන්නේ.
අපි මෙතන බලන්නකෝ who කියන පදය භාවිත කරන්න පුළුවන්ද කියලා. who වෙනුවට අපි භාවිත කරන්නේ සර්වනාම පදයක් subject form එක. boys නම් they කියන පදේ they I met කියන්න බෑ නේද? they වලට පස්සේ එහෙනම් ක්‍රියාපදයක් යෙදෙන්න ඕනේ. whose කියන එක නම් අයිතිය. their කියන එක පදය දෙන්නේ. their ඔවුන්ගේ නම් ඊට පස්සේ නාම පදයක් අයිතිය ප්‍රකාශ කරන යම් කිසි දෙයක් තිබිය යුතුයි. එහෙම සඳහන් වෙන්නේ නැහැ. ඒ අනුව එහෙනම් මෙතෙන්ට යෙදෙන්න පුළුවන් පිළිතුර ලෙස අපිට අනුමාන කරන්න පුළුවන් ඉතිරි පුංචිල විස්තර කිරීම සඳහා භාවිත කරන්න පුළුවන් ඉතිරි relative pronoun එක වෙන්නේ whom. ඒ අනුව මෙතෙන්ට whom කියන පදේ එනවා කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ දැනුම භාවිත කළ වාක්‍ය ඛණ්ඩ දෙක ගොඩනගාගෙන මෙතෙන්ට whom වෙනවා කියලා අදහස් කරන්න පුළුවන්. I met them last evening. ඊට them කියන පදේ වෙනුවට තමයි whom කියන පදේ ආදේශ වෙලා තියෙන්නේ මෙතන. එය අපහසු නම් අර මම කලින් සඳහන් කරා වගේ අපිට පාවිච්චි කරන ලේසි කොටස් වලින් subject pronoun එක පාවිච්චි කරන ලේසි, possessive adjective එක පාවිච්චි කරන ලේසි, my, our, your කියන එක ඒ දෙක යෙදෙන්නේ නැත්නම් අපි උපකල්පනය කරනවා whom කියන එක මෙතෙන්ට පිළිතුරු ලෙස ලැබෙනවා කියන දෙය පිළිබඳව. Question number 3. Mr. Vanasinghe blank is a teacher by profession, owns a lot of property in Kurunegala. මේ වාක්‍යයත් අපි විස්තර කරන්නේ පුච්චලෙක් Mr. Vanasinghe. එහෙනම් who, whose, whom කියන පද තුන එකක් තමයි එන්නේ. අපි බලමු මෙතනට Mr. Vanasinghe වෙනුවට අපිට he කියන පදය ආදේශ කරගන්න පුළුවන්. එහෙනම් හිස්තැනට he කියන පදය ආදේශ කරලා අපිට වාක්‍ය හදන්න පුළුවන්ද කියලා? He is a teacher by profession. ඔව්. එහෙනම් subject එක විදියට තමයි මෙතන අපි relative pronoun එක භාවිත කරන්න ඕනේ. ඒ අනුව මෙතෙන්ට ගැළපෙන ආන්සර් එක වෙන්නේ who කියන relative pronoun එක. Mr. Vanasinghe, who is a teacher by profession, owns a lot of property in Kurunegala. Question number 4. I did not know that Matara is the place. ස්ථානයක් ගැන සඳහන් වෙන්නේ මෙතන මාතර කියන එක වාක්‍ය අවසානයේ සඳහන් වෙලා තියෙන්නේ. වාක්‍ය මැදකට වෙන්න සඳහන් වෙලා තියෙන හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට මේ ස්ථානය විස්තර කරන්න භාවිත කරන්න පුළුවන් where කියන relative pronoun එක. මොකද අපිට කලබල වෙන්න වෙන්නේ යම් හේයකින් වාක්‍ය මුලට අදාළ ස්ථානය ඇවිල්ලා තුනක් කර්තෘ විදිහට භාවිත වෙලා තිබුණොත් ඊළඟ වාක්‍ය ඛණ්ඩයේ කර්තෘ විදිහට යෙදෙනවද කියලා බලන්න ඕන නිසා. නමුත් මෙහි මාත්‍ර කියන ස්ථානය සඳහන් වෙන්නේ වාක්‍ය මැදකට වෙන්න. ඒ අනුව අපිට බය නැතුව උත්තරේ තීරණය කරන්න පුළුවන්. මෙතන හිස්තැනට එන්නේ where කියන relative pronoun එක කියලා. ඒ අනුව පිළිතුර වෙන්නේ I did not know the Matara is the place where you were born. Question number 5. We stopped at Koggala beach. Again, there's a place. We can use where as the relative pronoun in this sentence. We stopped at Koggala beach where we had our lunch. Question number 6. I cannot find out the place. මෙතනත් අපි ස්ථානයක් විස්තර කරන I cannot find out the place. place කියන එක වාක්‍ය අවසානයේ යෙදෙන්නේ බයනතු අපිට උත්තරේ භාවිත කරන්න පුළුවන් where කියන එක. I cannot find out the place where we used to play those days. ඒ දවස්වල අපි සෙල්ලම් කරන්න පාවිච්චි කරපු තැන මට දැන් හොයාගන්න බෑ. Question number 7. She has been using this wristwatch. දෙයක් විස්තර කරන්න object එකක් විස්තර කරන්න එහෙනම් අපිට object එකක් විස්තර කරනවා නම් භාවිත කරන්න පුළුවන් relative pronoun එක which එහෙම නැත්නම් that කියන පදය. She has been using this wristwatch that which she bought from Singapore for over 15 years. Question number 8. I am going to tell you a story blank you have never heard before. මෙතන අපි කතා කරන්නේ කතාව ගැන. I am going to tell you a story. මාර කතාවක් කියන්න යන්නේ you have never heard before. මීට කලින් අහලා නැහැ. මීට කලින් අහලා නැත්te මොකද්ද? The story. A story. මේ කතාව අහලා නැත්te එහෙනම් මෙතන අපිට භාවිත කරන්න පුළුවන් හිස්තැනට ගැලපෙන උත්තරේ විදියට that හරි which හරි. Question number 9. I know the gentleman. මෙතන ඔන්න gentleman පුජ්‍යලයක් විස්තර කරන්න එහෙනම් පුජ්‍යලයක් විස්තර කරන අපිට භාවිත කරන්න පුළුවන් who, whom, whose කියන පද තුනෙන් එකක්. You told me about. You told me about. දැන් අපි බලමුකෝ මෙතන gentleman he you told me ගැලපෙන්නේ නැහැ.
his you told me ගැලපෙන්නේ නැහැ. එහෙනම් මෙතන object එක විදිහට තමයි පාවිච්චි වෙන්නේ. එහෙනම් උත්තරේ වෙන්නේ whom. You told me about him කියන එකයි එන්නේ. එහෙනම් whom කියන relative pronoun එක තමයි මෙතන ගැලපෙන්නේ answer එක වෙන්නේ. I know the gentleman whom you told me about. Question number 10. This is Mr. Sanath. Again, we are describing a person here. මෙතන විස්තර කරන පුච්චලෙක්. එහෙනම් පුච්චලෙක් විස්තර කරන who, whose, whom කියන පද තුන එකක් භාවිත කරන්නේ. බලමු අපිට මෙතෙන්ට සනත් වලට he ගන්න පුළුවන් subject එක විදිහට යදනවා නම් he house ගැලපෙන්නේ නැහැ. his house ගැලපෙනවා. එහෙනම් අයිතිය ප්‍රකාශ කරන්නේ අයිතිය ප්‍රකාශ කරන relative pronoun එක වෙන්නේ whose. එහෙනම් මෙතන answer එක විදිහට අපි භාවිත කරනවා ප්‍රශ්න අංක 10ට whose. This is Mr. Sanath whose house is in our village. Question number 11. The village Hadungamuwa. The village Hadungamuwa blank lies in the hills. අපි කියන්නේ බලනකොට මෙතන Hadungamuwa කියන පදයේ තියෙන කර්තෘ විදිහට subject එක විදිහට. එහෙනම් අපිට මෙතන place එකක් උනා කියලා where කියන පදේ භාවිත කරන්න බෑ. අපි බලමු පළවෙනි වාක්‍යයක් the village Hadungamuwa lies in the hills. එහෙම ගන්න පුළුවන්. වාක්‍ය වල subject එක විදිහට යන විදිහට පළවෙනි වාක්‍ය කණ්ඩේ අපි හදාගන්න the village Hadungamuwa lies in the hills. ආපහු ගමු the village Hadungamuwa කමෙන් පස්සේ කොටස එකතු කරනකො is a very difficult area. Hadungamuwa is a very difficult area. වාක්‍ය ඛණ්ඩ දෙකෙහිම භාවිත කරලා තියෙන්නේ subject එක විදිහට මේ ස්ථානය. එහෙනම් අපිට මෙතන where වෙනුවට where කියන පදේ භාවිත කරන්න බෑ. එහෙනම් මෙතන ගැලපෙන්නේ which hari that hari කියන පදය. The village Hadungamuwa that lies in the hills is a very difficult area. Question number 12. This is the car. This is the car. මෙතන අපි දෙයක් ගැන විස්තර කරන. එහෙනම් there is no matter we can use which or that as the answer. This is the car which my father sold last year. Question number 13. The two boys. Again we are describing a person. Two boys පිරිමි ළමයි දෙදෙනෙක්. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතන බලමු අපි they had been injured. එහෙනම් subject එක විදිහට පාවිච්චි වෙන්නේ උත්තරේ වෙන්නේ who. The two boys who had been injured were taken to the hospital. Question number 14. This is an Indian girl. Again we are describing a person. The girl කෙනෙක් girl එක නම් පාවිච්චි කරන්න පුළුවන් she, her, object pronoun එක විදිහට her කියන පදේ භාවිත කරන්න පුළුවන්. එහෙනම් බලමුකෝ අපි she parents ගැලපෙන්නේ නැහැ. her parents ඇයගේ දෙමාපියන් අයිතිය ප්‍රකාශ කරන. එහෙනම් පිළිතුර විදිහට භාවිත කරනවා අයිතිය ප්‍රකාශ කරන relative pronoun එක වෙන්නේ whose කියන පදය. එනවා මෙහි පිළිතුර වෙන්නේ whose. This is an Indian girl whose parents live in USA. Last question of this lesson. I want to tell you about a person. මට ඔබට පුච්චලෙක් ගැන සඳහන් කරන්න අවශ්‍යයි. මෙතන පුච්චලෙක්. අපි බලමු he කියලා ගමුකෝ. he අය ගැලපෙන්නේ නැහැ. his අය ගැලපෙන්නේ නැහැ. එහෙනම් මෙතනත් අනිවාර්යයෙන්ම object form එකෙන් තමයි යෙදෙන්නේ. object form එක වෙනුවට භාවිත කරන relative pronoun එක වෙන්නේ whom කියන පදය. I have been knowing him කියන එකයි යෙදෙන්නලා ඇත්තේ. අපිට දීපු අනිත් වාක්‍ය ඛණ්ඩය වෙන්නේ ඒ විය යුතුයි. එනවා මෙහි පිළිතුරත් එක්ක වාක්‍ය අපි සම්පූර්ණ කරමු. I want to tell you about a person whom I have been knowing since my childhood. ඉතින් දරුවනේ මේ දක්වා අපි ගොඩක් අභ්‍යාසات එක්ක relative pronoun කොහොමද වාක්‍යයක නිවැරදිව භාවිත කරන්නේ කියන කාරණාව පිළිබඳව පාඩම් ඒකක 3කින් සාකච්ඡා කරා. ඉතින් ඔබට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඉක්මනින්ම තවත් ව්‍යාකරණ පාඩමක් සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමුගන්නවා. Have a nice day children.